ඊට පස්සේ අපි කතා කරනවා හදිසි ගිනි ගැනීමකට හේතුවේ හදිසි ගිනි ගැනීමක් ඇතිවීම හේතුවෙන් සිදුවිය හැකි හානි මොනවද කියලා. ඒක ගැන කතා කරන මාතෘකාව යටතේ මෙහෙම කාරණා ටිකක් අපි කතා කරමු. ගින්නක් හට ගැනීම නිසා දීපල හානි සිදු වෙනවා. ගින්නක් හටගත්තොත් දීපල හානි සිද්ධ වෙනවා. එහෙම දීපල හානි සිදු වෙනවා වගේම ජීවිත හානි සිදු වෙනවා. ජීවිත හානි සිදු වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔයාලට මං ගින්නක් කියන එක නිර්වචනය කරනකොටත් කියනවා මොකක් කියලාද මං කියන්නේ ගින්නක් කියන්නේ. ඔව්. තාපය හා ආලෝකය පිට කරමින් සිදු කරන මොකද්ද? ප්‍රතික්‍රියාවක් කියනවා නේද? තාපය සහ ආලෝකය පිට කරමින් සිදු කරන ප්‍රතික්‍රියාවක් විදිහට එක එකට එක එක විදිහට ගින්න නිර්වචනය කරන්න පුළුවන්. මම ඔයාලට හඳුන්වලා දෙනවා. එහෙම ගින්න ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් විවිධ සංයෝග පරිසරයට එකතු වෙනවා. විවිධ විෂ වායු පරිසරයට එකතු වෙනවා. ඒ හින්දා ගින්නක් හටගත්තාම දීපල විශාල විදියට හානි වෙනවා වගේම තමයි. ඒ දීපල හානි වෙනකොට විවිධ විෂ ද්‍රව්‍ය වායු ගෝලයට මුදා හැරෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඊටත් වඩා මේ හොඳ නෑ කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් වලටත් වඩා හොඳ නෑ සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සයනයිඩ්, නයිට්‍රික් ඔක්සයිඩ් මේ ආදී විදියට ගොඩක් විෂ වායු වර්ග අරවා මේවා දුම් වර්ග හරි පරිසරයට එකතු වෙනවා. එහෙම පරිසරයට එකතු වුණාම ඒවායේ පරිසරයේ ඉන්න ජීවීන් ආග්‍රහණය කරනවා. ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ඔක්සිජන් ප්‍රතිශතයේ බොහෝසෙන් අඩු වෙනවා ගින්නක් ගත්තම. එතකොට මොකද වෙන්නේ? අර ඉස්සර කතා කරපු දීපල හානි සිදු වෙනවා වගේම ඊටත් වඩා ගොඩක් වෙලාවට මොකද්ද? ජීවිත හානි සිදු වෙනවා. එහෙම නැත්නම් අබ්බල දුබල තත්ත්වවලටපත් වෙනවා. හරිද? ඉතින් හදිසියෙ ගිනි ගත්තොත් අපිට ලොකු හානියක් තමයි සිද්ධ වෙන්නේ. හරි? ඊට පස්සේ මේ ගින්න ගැන කතා කරනකොට ඔයාලට මේ ගිනි ගැනීමේ සම්බන්ධව තියෙන විවිධ වර්ගීකරණයන් කීපයක් පැහැදිලි කරලා දෙන්න තියෙනවා. ඒකෙදි එකක් තමයි ගිනි වර්ග සහ ගිනි නිවීමේ උපකරණ ගැන චූටි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලගේ විෂය නිර්දේශය ඇතුළතදී. ගින්නක් ගැන කියන පාඩම යටතේදී අපි ගිනි නිවන්නේ කොහොමද? ඒ සඳහා භාවිතා කරන උපකරණ මොනවද? ඒ ආදී විදියට. ඒක ඉස්සරහාම තියෙනවා ගිනි වර්ග ගැන කතා කරන්න සහ ගිනි නිවීමේ උපකරණ ඒකට අදාළ වෙන විදියට කොහොමද ගන්න කියලා. ගිනි වර්ග තියෙනවා A වර්ගයේ ගිනි, B වර්ගයේ ගිනි, C වර්ගයේ ගිනි, D වර්ගයේ කියන ගිනි කියලා ඒ ගිනි වර්ග ඉංග්‍රීසි අකුරෙන් තමයි ඒක සංකේතවත් කරන්නේ. මොනවද මේ A වර්ගයේ ගිනි කියලා කියන්නේ? අපි වට සාමාන්‍ය ගිනි කියලා කියනවා. ඒ වර්ගයේ ගිනි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ලී, කඩදාසි, රෙදි, ප්ලාස්ටික්, රබර් කෑලි ඒ වගේ දේවල් ගිනි ගන්නවා නම් ඒවට අපි කියනවා සාමාන්‍ය ගිනි A, type A. ඒ වගේ වෙලාවක බහුලවම භාවිතා කරන්න හොඳයි කියලා කියනවා. හැම වෙලාවටම මේක හරියන්නේ නැහැ. තැනින් තැනට පොඩ්ඩක් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට සෝඩා, ඇසිඩ්, fire extinguishers. එහෙම නැත්නම් කියනවා ජල ගිනි නිවනය. නමුත් මේකේ සෝඩා ඇසිඩ් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් දිය කරලා තියෙනවා. හරි? ඊට පස්සේ type B ගිනි වර්ගයේ යටතේදී කතා කරන්නේ ගොඩක් වෙලාවට තෙල් ගිනි ගැන. තෙල් ගිනි කියන්නේ ඔය පෙට්‍රල්, ඩීසල්, තින්ත ඒ වගේ දේවල් ගිනි ගන්න. දැන් මේ කාලේ හැටියට සැනිටයිසර් වගේ දේවල් උනත් කියන්න පුළුවන්. හරි.
එතකොට ඒ වගේ තැනකට හොඳයි කියලා කියනවා ගොඩක් වෙලාවට CO2 ගිනි නිවනේ. ඒ වගේම පෙන ගිනි නිවනයත් තරමක් දුරට හොඳයි කියලා කියනවා. නමුත් ඒක තුළ යම් ගැටලුවක් ඇති වෙන තැන් තියෙනවා. මේ මොකද පෙන මතින් සමහර විට ගින්න පැතිරෙන්න පුළුවන්. හරිද? ඒක අපි තව ටිකක් ඉස්සරහදී ආයෙ පැහැදිලි කරගමු. ඊට පස්සේ type C. ඒ type C කියලා කියන්නේ ගොඩක් වෙලාවට විදුලිමය ගින්නක්. විදුලිමය හේතුන් නිසා ඇතිවන ගිනි තියෙනවා. විදුලි ගිනි. ඒ විදුලි ගින්නක් ඇති වුණොත් ඒකට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනය. හරි. ඒතකොට මම දැන් type A, type B, type C සාමාන්‍ය ගිනි, තෙල් ගිනි ඊට පස්සේ විදුලිමය ගිනි. D යටතේ කතා කරනවා ලෝහ ගිනි. ලෝහ. අපි හිතනවා ලෝහ ගිනි ගන්නෑ. නෑ. ඔයාලා O level වලදීත් ඉගෙන ගන්න නැති අර සෝඩියම් කෑල්ලක් අරේ මේ වතුර දාමු පට්ට ගාලා පුරුණානේ. හරිද? ඒ වගේ ලෝහ ගිනි ගන්න සුළුයි. එහෙනම් ලෝහ ගිනි ගන්න නැහැ කියලා අපිට කියන්න බෑ. එහෙනම් සෝඩියම් වගේ කෑලි ගොඩක් වෙලාවට භූමි තෙල් වල දාලා තියෙනවා. හරිද? සාමාන්‍ය පරිසරයේවත් තියන්නේ. පුපුරන්න පුළුවන්. හරිද? එහෙනම් ඒ වගේ අවස්ථාවක් වුණොත් ගොඩක් වෙලාවට කෙමිකල් පවුඩර් ගිනි නිවනයක් භාවිතා කරනවා කියලා බොහෝ විට සඳහන් කරනවා. එහෙනම් ඔය වගේ ගිනි වර්ග සහ ගිනි නිවීමේ උපකරණ ගැන මූලික දෙයක් ඔයාලට හඳුන්වලා දෙන්න තියෙනවා. තවදුරටත් මේක කතා කරනවා අපි ඉස්සරහදී. හරි? ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරනවා ගිනි නිවාරණය. දැන් ඔක්කොම මෙච්චරලා අපි කතා කරගත්තේ ගින්න ගිනි ගන්නවා ගිනි ගත්තාම වෙන හානි ගිනි ගන්නේ කොහොමද මොනවද ගිනි වර්ග ඒවනේ කතා කරන්නේ. ඔක්කොම කතා කරත් වැඩක් නැහැ ඊළඟට. මෙන්න මේ වැදගත්ම කොටසක් කතා කරන්න නැත්තම්. ඒ තමා ගිනි මොකද? ගිනි නිවාරණය. ගිනි නිවාරණය කියලා කියන්නේ මොකද්ද? ගින්න නැවැත්වීම. ගින්න නැවැත්වීම. ගින්න නවත්වන්න යන්නේ අපි කොහොමද? මේකේ කියනවා ගින්නක් හට ගැනීමට ගිනි ත්‍රිකෝණයේ සාධක තුන බලපාන බව නොරහසකි. අපි කිව්වේ ගින්නක් කියන එක හඳුන්වලා දීලා ඒකට මේ සාධක තුන අනිවාර්යයෙන්ම ඕනේ කියලා අපි කියනවා. හරි. යම් කිසි ක්‍රමයකින් මෙම සාධක තුන වෙන් කළහොත් එකක් හෝ කපා හැරියහොත් හටගත හැකි ගිනි හෝ හටගෙන ඇති ගිනි හෝ නිවාරණය කළ හැකියි. අපිට පුළුවන් නම් ගිනි ත්‍රිකෝණයේ එකතු වෙලා තියෙන ත්‍රිකෝණයේ පාදේ අයින් කරන්න හෝ පාද කිහිපයක් අයින් කරන්න හෝ පාද තුනම අයින් කරන්න. එතකොට ගිනි ත්‍රිකෝණයක් නැතුව යනවා. ගින්න කියන එක නිවිලා යනවා. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් ගිනි නිවාරණය කියලා කියන්නේ මොකද්ද? අර ගිනි ත්‍රිකෝණයේ තිබ්බ සාධක අයින් කරන එක. ඒ සඳහා විවිධ නම් කිහිපයකුත් දීලා තියෙනවා. ගින්නට අවශ්‍ය අපි කියේ දහන පෝෂක වායුව. එහෙම නැත්නම් අපි කියනවා ඔක්සිජන් වායුව ඉවත් කරනවා. දහන පෝෂක වායුව ඉවත් කරන ක්‍රමයට අපි කියනවා සමෝදරණ ක්‍රමය කියලා. විවිධ ක්‍රම මගින්. දැන් උදාහරණයක් විදිහට ඔයාලට කියනවා සමහරවිට ඔයාලා අහලත් ඇති මෙහෙම සමහරවිට ඔය කඩදාසි සාමාන්‍ය ද්‍රව්‍ය ගිනි ගන්න වෙලාවට වැලි ගහන්න කියලා. ඒ වැලි ගහන්න කියන්නේ. වැලි ගහලාපුවාම වැලි එක වටේට බැඳුනහම මොකද වෙන්නේ? ඔක්සිජන් ඒකත් එක්ක ගැටෙන්න තියෙන හැකියාව අවම කරනවා. ඒතර ගින්න නිවෙනවා. එතන සමෝදරණ ක්‍රමය. අය කියනවා ගිනි ගන්නා ස්ථානයේ සිසිල් කරන්න කූලින් ක්‍රමය. කූලින් ක්‍රමය. දැන් ජලය වගේ එකක් ගහපුවම මොකද ඇත්තටම වෙන්නේ? ආරම්භයේදී. එයා ජවන උෂ්ණත්වයේ තියෙන්නේ ගිනි ගන්න ජවන උෂ්ණත්වය ඕනේ වතුර ගහපු ගමන් ජවන උෂ්ණත්වය අවම වෙනවා. එතකොට ද්‍රව්‍ය ජවන උෂ්ණත්වයට ඇවිල්ලා නැත්නම් ගිනි ගන්න නැහැනේ. කූලින් ක්‍රමය. ගිනි ගන්නා ස්ථානයේ සිසිල් කිරීම. ඊළඟට තුන්වෙනියට කියනවා ස්ටාවින් ක්‍රමය කියලා. ස්ටාවින් ක්‍රමය කියලා කියන්නේ අපි හිතමු දර ගිනි අරගෙන යනවා. එහෙම දර ගිනි ගන්නවා කියලා දන්නවනම් දර ටික එතනින් අයින් කරාම ගිනි ගන්න දෙයක් තියෙනවද දැන්? ගිනි ගන්න ද්‍රව්‍ය අපි අයින් කරා නම් එතනින් අන්න මොකද වෙන්නේ? ගිනි ගන්නේ නැහැ. ගින්න නවත්තනවා. ඒ ක්‍රමයට අපි කියනවා ස්ටාවින් ක්‍රමය කියලා. එතකොට ඔන්න ඔය කියන සාධක තුන ගලවනවා නම් වෙන වෙනම ඒවට ওই විදිහට නම් දීලා තියෙනවා.
ඒ ක්‍රමය වලට අපි කියනවා ගිනි නිවාරණය කරනවා කියලා. හරි? හටගත් ගින්නක් නිවා දැමීමට තෙතගෝනි ගිනි නිවාරක බ්ලැන්කට් ආදියද යොදාගත් ආදියද උපයෝගී කර ගැනීම සිදු කරන ලබන අතර හටගත් ගිනි වර්ගයේ කුමක්ද හා ස්ථානය පිළිබඳව සොයා බලා මෙවැනි දේ භාවිතයට ගැනීම සුදුසුය. මම අර ඉස්සරහත් කියන්න ගිහිල්ලා පොඩ්ඩක් අය නතර වුණ තැනක් තියෙනවා. දැන් අපි හිතමුකෝ පෙට්‍රල් ගිනි ගන්නවා. පෙට්‍රල්. අපි මොකද කරන්නේ? වටේටම ගිනි නිවීමේ උපකරණ තියෙනවා. වතුරක් තියෙනවා. අපි වතුර ගහනවා. වතුර ගැහුවොත් මොකද වෙන්නේ? පෙට්‍රල් ගිනි ගන්නවා වතුර ගහනවා. ගිනි නිවීමේ කන්නේ ඇත්තටම වතුර ගහනවා කියන්නේ. ගිනි නිවෙනවනේ. ගිනි නිවේද පැතිරෙයිද? පෙට්‍රල් වලට වතුර ගහපු ගමන් මොකද වෙන්නේ? වතුරට වඩා උඩට පෙට්‍රල් මතුවෙනවා. ඝනත්වය අඩුයි. වතුර උඩ පාවෙනවා පෙට්‍රල්. වතුර උඩ පෙට්‍රල් පාවෙනකොට ගින්න මොකද වෙන්නේ? වතුරත් එක්ක ගලාගෙන යනවා. වටපිටාවේ තියෙන සේරම ටික ගිනි අරගෙන තමයි නතර වෙන්නේ. දැන් ඔයාලට හොඳම අත්දැකීමක් තියෙනවනේ. අපේ සමහර එන ඥානවන්ත පාලකයෝ මේ මෑතකදී ඔයාලට අත්දැකීමක් තියෙනවා නැව් නිමපු හැටි. නැව් නිමපු හැටි. නැවේ කෙමිකල් ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය පවා තියෙනකොට කිසිම හේතුවකින් ජලය පාවිච්චි කරන්න හොඳ නැහැ. අපි මේ සිද්ධාන්ත වලටත් ඉගෙන ගන්නවා. එහෙම වුණාම වෙන්නේ මොකද්ද? ජලයත් එක්ක ගින්න පැතිරලා ගිහිල්ලා හැමතැනම ගිනි ගන්නවා. ඇයි ඒව පාවෙනවනේ? ඉතින් ඒව තියෙනකොට මුහුද මැද්දේ ගිනි ගන්නා නැවත් දිහා බලාගෙන මුහුදේ තියෙන වතුර ටික ඒකට දානවා. ඒක ඇතුලේ තියෙන ද්‍රව්‍ය මොනවද කියලා හරියට දන්නේවත් තේරුම් ගන්නවත් නැතුව. එතකොට මොකද වෙන්නේ? ගින්න ඇවිල්ලා ගිනිපත් වෙලා නැවගිල්ල තමයි අවසානයේ නතර වෙන්නේ. ඉතින් මේවා හොඳ උදාහරණ. හරි? එහෙනම් ගිනි නිවාරණයේදී අපි දැනගන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි අපි ගිනි නිවන්න විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා කීවේ. තව ඉස්සරහට මම ආයෙ තව දුරටත් ඒවා පැහැදිලි කරලා දෙනවා. හරි? ඒ පාවිච්චි කරන ද්‍රව්‍ය හරි නුවණින් දැකලා ඔළුවෙන් සිතලා අවබෝධයකින් යුතුව පාවිච්චි කරන්න. තිබ්බ පළියට වතුර ගහන්න යන්නේ නැහැ. දැන් තවත් උදාහරණයක් කියන්නම් කොහොමද? විදුලි ගින්නක් ඇති වෙලා තියෙනවා. ගානවා වතුර. තමනුත් ඒ ගින්නට මහු වෙලා එතන මොකක් හරි අනතුරක් වෙලාම තමයි නතර වෙන්නේ. ඇයි? ජලය විදුලිය සන්නායනය කරයි. හරිද? ඒක අවබෝධයක් නැතුව ගින්න වතුර තියෙනවා ගහමු ගහලා දැම්මොත් ඉතින් සමායට ගැවුවම තමයි. ඒ අවසාන වතුර ගහලා තමයි සමහර කෙනෙක් වෙන්නේ. ඉතින් ඒ හින්දා අර මේ අපි දැන් වැඩබිමක් ගත්තාම අපි ගොඩාක් කසල් බසල් වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මොනවාද? හරිම කඩිමුඩි වෙනවා වැඩ. ගින්නක් ගන්නවා දැකපහම වැඩබිමක දෙලෝ රත් වෙනවනේ. මොකද කරන්නේ කියලා? ළඟ තියෙන මොනවාද ඔක්කොගෙම දමලා ගහනවා. ගින්න නිවෙන්න කියලා. එහෙම නැහැ. තැනට සුසු නුවණ පාවිච්චි කරන්න ඕනේ. හරි දේ තීරණය කරන්න ඕනේ. හරි දේ ක්‍රියාත්මක කරන්න ඕනේ. නොදන්නවනම් පැත්තකට වෙන්න ඕනේ. ගින්නක් කියන්නේ මහා පරිමාණ අනතුරක්. අය ලේසි නෑ. හරි? එහෙනම් ගිනි නිවාරණය පිළිබඳව ඔන්න ඔය කියන කාරණා දැනගෙන ඉන්න. තවදුරටත් ගිනි නිවාරණය ගැන මෙන්න මෙහෙම කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි වතුර ගිනි නිවනේ ආවොත් අපි පාවිච්චි කරන්න හොඳ මොනවටද? ඒක ගොඩක් වෙලාවට සාමාන්‍ය ගිනි වලට තමයි පාවිච්චි කරන්නේ. අනිකුත් ගිනි වලට පාවිච්චි කරන්න එච්චර හොඳ නෑ කියලා කියනවා. flammable liquid, ඒ කියන්නේ තෙල් වලට, flammable gases, විවිධ ගිනි ගන්නා සුළු වායු වලට, electricity හොඳ නෑ කියනවා. cooking oil එපා කියලා කියනවා. ඒ මොනවට පාවිච්චි කරන්න එපාලු වතුර. වතුර හොඳ සාමාන්‍ය ගිනි මං කිව්වේ. ලී, කඩදාසි ඒ වගේ දේ. ඊට පස්සේ තියෙනවා firm පෙන. පෙන ගිනි නිවනේ ගොඩක් වෙලාවට සාමාන්‍ය ගිනි සහ flammable liquid වලට පාවිච්චි කරන්න කියලා කියනවා. cooking oils වලට පාවිච්චි කරන්න කියලා කියනවා. හැබැයි flammable gas and electric equipments වලට පාවිච්චි කරන්න එපා කියනවා. firm එක තුලින් පවා විදුලිය සන්නායනය වෙන්න පුළුවන් වෙන හින්දා. හරි? dry powder, chemical dry powder.
ඩ්‍රයි පවුඩර් ගොඩක් වෙලාවට ඕනෑම දෙයකට පාවිච්චි කරන්න හොඳයි කියලා කියනවා. නමුත් ගොඩක් වෙලාවට කුකින් ඔයිල් වලට පාවිච්චි කරන්න එපා කියනවා ඩ්‍රයි පවුඩර් වුණා. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන එක ගොඩක් අපිට ඕනෑම දෙයකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔය සාමාන්‍ය ගිනි වලට වෙනත් ආදේශක තියෙනකොට කාබන් ඩයොක්සයිඩ් ගහන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ෆ්ලේමබල් ගෑසස් තියෙන වෙලාවෙදිත් කාබන් ඩයොක්සයිඩ් ගහුවට වැඩක් වෙන්නේ නැහැ. අනිකුත් ඕන අවස්ථාවකට කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේදී ගොඩාක් මිලාදිකයි මේ ඩ්‍රයි පවුඩර් කියන එක. ඒ වගේම මේ පෙන ගිනි නිවනය කියන එක, ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, ඊළඟට තමයි වතුර. වතුර තමයි ලාභම. ඊටත් අමතරව වැලි එහෙමත් තියෙනවා. ගිනි නිවීම සඳහා. හරි? එහෙනම් ගිනි නිවාරණය සම්බන්ධව මෙන්න මේ කලර් කෝඩ් ටිකත් මතක තියාගන්න ඕනේ. වතුර ගොඩක් වෙලාවට තියෙන රතු පාටින් ෆර්ම් තියෙන පුතේ කහ පාට නෙමෙයි කිරි පාට වගේ කියලා කියන්නේ. මට එහෙම කියන්නේ පාට සිංහල තේරෙන්නේ නැහැ. කිරි පාට වගේ කියලා අපි කියන්නේ. ගුරුත් නෙමෙයි කහත් නෙමෙයි අතරමැද එක. ඩ්‍රයි පවුඩර් නිල් පාට, කාබන් ඩයොක්සයිඩ් කළු පාටින් තමයි වර්ණ ගන්නලා තියෙන්නේ. හරි? ගිනි නිවීමේ උපකරණ. ගිනි නිවීමේ උපකරණ තියෙනවා ප්‍රධාන ආකාර දෙකකට. ඒ තමයි ප්‍රාථමික ගිනි නිවන කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ ද්විතීක ගිනි නිවන කියලා જાතියක් තියෙනවා. එතකොට මොනවද මේ ප්‍රාථමික ගිනි නිවන? මොනවද මේ ද්විතීක ගිනි නිවන? අපි දැනටමත් ඒවා ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේ වර්ගීකරණය ඇතුලේ නෙමෙයි. ඒ තමයි ප්‍රාථමික ගිනි නිවන විදිහට තමයි අපි හඳුන්වන්නේ අර ඉස්සර කියපු ජල ගිනි නිවනය, පෙන ගිනි නිවනය, කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනය, වියලි රසායනික කුඩු ගිනි නිවනය, වැලි පිරවුම්, මේ සියල්ල අපි සලකන්නේ ප්‍රාථමික ගිනි නිවන කියලා. ප්‍රාථමික ගිනි නිවන. එතකොට ඔවා ප්‍රාථමික ගිනි නිවන විදිහට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට පෙන්වන්න පුළුවන්. මේ තියෙන ෆර්ම් එකේ නිවැරදි පාට කහ පාට නෙමෙයි ඈ. හරි. ඒවයි ගොඩක් වෙලාවට ගහලක් තියෙනවා මොනවටද මේක පාවිච්චි කරන්න හොඳ මොනවටද පාවිච්චි කරන්න හොඳ නැත්තේ ආදී විදිහට ඔයාලා චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ මේක MCQ බහුවර්ණය වෙනවා ඈ. මොනවද මේ ද්විතීක ගිනි නිවන කියලා කියන්නේ? ද්විතීක ගිනි නිවන කියලා කියන්නේ ගිනි නිවීමේ රත. ගිනි නිවීමේ රත. මේ ගිනි නිවීමේ රතවල ගහන්නේ වතුරමද? කෙනෙක් හිතයි වතුරමද? වතුර ගහන වෙලාවල් තියෙනවා. සමහර තැන්වලදී ඔය කෙමිකල් වගේ භාවිතා කරනවා නම් ඒ තැන්වලට මේ වතුර වලට තව විවිධ ද්‍රව්‍ය එකතු කරලා කෙමිකල් රසායනික ද්‍රව්‍ය එකතු කරලා තමයි ගිනි නිවීම සඳහා භාවිතා කරන්නේ. වතුරම නෙමෙයි. හරිද? ලිඳකින් ගන්න වතුරම ටිකක් කිහිනවා නෙමෙයි. සමහර වෙලාවල් වලට ඒකේ ගින්නේ ස්වභාවය සහ ගිනි ගන්නා ස්ථානය අනුව ඒකට විවිධ කෙමිකල් භාවිතා කරනවා. ඒවා මහා පරිමාණය සිදු කරනවට අපි කියනවා ද්විතීක ගිනි නිවන කියලා. ඒවා ඇතුලේ තමයි ගිනි නිවීමේ රත කියන අරවා මේවා සේරම වර්ගීකරණය වෙන්නේ. හරි. දැන් ගින්න, ගිනි ත්‍රිකෝණේ, ගිනි සාධක, හරිද? ගිනි වර්ග, ගිනි නිවීම, ගිනි නිවීමේ උපක්‍රමය ගැන උපකරණ කොහොම හඳුනාගත්තා? අවසාන හරියේදී කතා කරනවා වැඩ පරිශ්‍රයකදී ගින්නක් හට ගන්නවා බව අපි දක්නවා. අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන දේවල් අතර ප්‍රධාන එකක් තමයි මේ පිළිවෙලක් තියෙනවා ඈ. ප්‍රධානතම එකක් තමයි ගින්නක් දැකපු ගමන් ඒක පොඩි වෙලාවෙදිම හැකි ඉක්මනට දැනුවත් කරන්න ඕන. එහෙම සාමාන්‍යයෙන් මහා පරිමාණයේ ඕනෑම ආයතනයක ගින්නක් හටගත්ත ගමන් ඉන්ඩිකේට් කරන්නේ ඒ හැමතැනම ෆයර් බ්‍රෂස් බසර් තියෙනවා. එහෙම නැත්නම් එලාම්ස් තියෙනවා. සමහර ඒවා ස්වයංක්‍රීයවම වැඩ කරන දේවලුත් තියෙනවා. හරිද? ඒතකොට ගින්නක් හටගත් බව දැනුණ සැනින් එතන ෆයර් එලාම් එකක් වදිනවා. එහෙනම් ඒක ක්‍රියාත්මක කරවීම වගකීම තියෙනවා. ඉස්සරහාම අපි ගින්නක් දැකපු ගමන් දුවන්න ඕනේ මං කියවනේ. අපි ඒක ගින්නට ප්‍රතිචාර දක්වන විදිහ අවබෝධයක් දැනුවත් වීමක් නැත්නම් අනිවාර්යෙන් අපිට එළියට යන එක ඉවත් යන එක තමයි වැදගත්ම වෙන්නේ. හැබැයි ඊට කලින් දැනුවත් කරලා. හරිද? ඊට කලින් දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම ගිනි නිවාරණ අංශ හා ආයතන ආරක්ෂක අංශ දැනුවත් කරන්න.
ඕනෑ මේක මං කියව ෆයර් ඩ්‍රිල් එකක් සාමාන්‍යයෙන් තියෙනවා. මේ ෆයර් ටීම් එකක් ඉන්නවා. ඒ කට්ටියව දැනුවත් කරන්න. ආයතනයේ ඒ කට්ටියන්ට වෙන් වෙච්ච තැනක් තියෙනවා. හරිද? ඒ වගේම එයාලටම වෙන් වෙච්ච අනන්‍ය වෙච්ච හෙල්මට් එකක්, ඒ වගේම ඇඳුම් කබාය ආරක්ෂිත ඇඳුම් තියෙනවා. ඒකට එහෙම එක්කෙනෙක් දැනුවත් කරපුවා ඒ කට්ටිය ගන්න ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ආයතනයේ පරිශ්‍රය ශ්‍රමිකයන් දැනුවත් කරන්න ඕනේ. යන්නේන ගමන් කියන්නේ යන්නේ දැන් ගින්නක් අපි යන් වහාම ඉවත් වෙන්න කියලා. ඒක ඊළාට වැදගත්. ඊළාට පාලනය කළ හැකි ගින්නක් නම් ගිනි නිවීමේ උපකරණ නිවැරදිව භාවිත කළ හැකි නම් අදාළ ගිනි නිවන උපකරණය ක්‍රියාත්මක වේ. තමන් ෆයර් එක්ස්ටින්ගියුෂර්ස් එකක් නේම නැත්නම් අපි කියන ගිනි නිවාරණ උපකරණයක් පාවිච්චි කරන්න දන්නවා නම් නිවැරදිව ඒක භාවිතා කරන්න පුළුවන් නම් වහාම ක්‍රියාත්මක වෙලා ඒ ගින්න නිවන්න ඕනේ. හරි? පාලනය කළ නොහැකි ගින්නක් නම් පරිශ්‍රයෙන් ඉතා ඉක්මනින් ඉවත් යනවා. අය ගින්න බලාගෙන එහෙම ඉන්නේ නැහැ. දැන් තමා ඕන් ගින්න ඉවරණයා දැන් ඊළඟ කොටස ගිනි ගන්නවානේ ඕන් දැන් පෙට්ටිය ගිනි ගන්නවානේ දැන් ඕන් ගොඩනැගිල්ල ගිනි ගන්නවා වහාල ගිනි ගන්නවා එහෙම කිය ඒ කොටසෙන් කොටස බල ඉන්නව නෙමෙයි වහාම ඉවත් වෙනවා පරිශ්‍රයෙන්. ඒක Tamanට ලොකු අනතුරක්. හතවැනීමක්. සහ එතන ගිනි නිවන්න යන කණ්ඩායමටත් ඒක ලොකු බාධාවක්. පාලනය කරන හැකි නම් පරිශ්‍රයෙන් ඉතා ඉක්මනට ඉවත් වෙන්න ඕනේ. sorry. ඒ වගේම පරිශ්‍රයෙන් ඉවත් වෙන්න බැරි අය ඉන්නවා, නොහැකි අය ඉන්නවා. අමාරු අය ඉන්නවා, ආබාධිත අය. ඒ අය ඉක්මනට ඉවත් වෙන්න, ඉවත් කරගන්න උදව් කරන්න ඕනේ. මේවා තමයි වැඩ පරිශ්‍රයකදී ගින්නක් හට ගන්නවා දැක්කොත් අපි කරන්න ක්‍රියාමාර්ග. දැන් මේකෙදි කියනවනේ තමන් ගිනි නිවීමේ උපකරණ දකින්නවා නම් ඒවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක වැදගත්. අදහසක් දෙන්න මේක තියෙනවා. නමුත් ප්‍රායෝගිකව කරන්න තරම් ගිනි නිවීමේ උපකරණ අපි සතුව නැහැ. අවස්ථාව ලැබුණොත් ඔයාලට කොහෙන් හරි කරලා බලන්න. අනවශ්‍ය විදියට ඒක මෙයා කරන්නත් එපා. නාස්ති ගන්නවා මේක ටිකක් ලොකු වියදමක් ඉන්නවා. හරි? ගින්නක් ඇති වූ විට වහාම අදාළ උපකරණ රඳමින් ගලවා නැණිසිටින විවෘත කර ගින්න ඇති වූ ස්ථානයේ උපකරණයේ කේතුකාකාර බටය යොමු කර ලීවර තද කිරීමෙන් මෙම උපකරණය ක්‍රියාත්මක වේ. ගිනි නිවීමේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මේ කියලා තියෙනවා. ඔයාලට පේනවද මේ ගිනි නිවීමේ උපකරණය? මේ රූපේ පේනවද? ගිනි නිවීමේ උපකරණේ ඔයාලට පේනව නේද මේක අල්ලන්න මේ හැන්ඩල් එකක් වගේ තියෙනවා මේ මෙතන මේ. ඒ වගේම මෙතන පොඩි හෝස් එකක් තියෙනවා බටයක්. මේ හෝස් එකේ කෙරවලේ පොඩි කේතුආකාර ටිකක් ප්‍රමාණයෙන් විශාල වෙච්ච කෝණික හැඩයක් ගත්ත බටයක් මේකේ අවසානයේ. මේ විදිහට තමයි තියෙන්නේ. අපි මොකද කරන්නේ මේවා සාමාන්‍යයෙන් හැංග් කරලා තියෙන වෝල් එක හරි අපිට ඊටාම ඇක්සස් ස්පේස් එක. අපිට එහෙම ගැටලුවක් නොමැතිව ඉක්මනින් ළඟා විය හැකි ස්ථානයක මේවා කපඩා කරලා තියෙනවා. අපි මොකද කරන්නේ හැක ඉක්මනට ගියා. ඒක ගලවලා ආවා. එහෙම නිකන් මේකට ඉබ්බි අතුරු දාලා මේ දන්වැල් දාලා ගැට ගහලා පෙට්ටියකින් වහලා එහෙම තියන්නේ නැහැ සාමාන්‍ය ෆයර් එක්ස්ටින්ගියුෂර්ස් කියනවා නැත්තම් ගිනි නිවීම උපකරණ. ඒක පුළුවන් ඉක්මනට ගලව ගන්න පුළුවන් වෙන විදිහට හැංග් කරලා තියෙන ගොඩක් ආවා. රඳවලා. හැංගෙන් ගලව ගන්නවා හැංග් කරලා තියෙනවා. ගලවගෙන ගින්න තියෙන ස්ථානෙට යනවා. ස්ථානෙට තියලා ඒ ටැංකිය ටිකක් බරයි. ඒක බිමින් තියලා ඉස්සරහාම ඔයාලට පේනවා මෙතන මුදුවක් වගේ එකක් තියෙනවා මේ. මේක තියෙන තාක්කල් මේක කොච්චර ප්‍රෙස් කරා ප්‍රෙස් වෙන්නේ නැහැ. ඒතර කපාටේ විවෘත වෙන්නේ නැහැ. අපි ඉස්සරහාම ගන්න ඕනේ මෙන්න මේක ගලවන්න ඕනේ. හරිද? මේක ගලවන්න ඕනේ. මෙන්න මේක ගලවපු ගමන් මේක ප්‍රෙස් වෙන්න බලනවා. නෝ ප්‍රෙස් කරන්න කලින් අර කේතුආකාර ගින්නක් තියෙනවනේ. මේක ගිනි මූලයට. ගින්නේ මේ දැල්ලට අල්ලලා හරියන්නේ නැහැ. ගින්න ගන්න ප්‍රධාන ස්ථානය කියලා අපිට පේනවනේ වැඩිම නිකන් ශ්වේත තප්ත වෙලා ගිනි ගන්නා සුළු වෙලා දැල්ලට නැගෙන දැල්ලට ගහුවට වැඩක් නැහැ. හරිද? අපි ගහන්න ඕනේ ගිනි මූලයට. ගිනි මූලයේ දිහා බලලා ගිනි මූලයට මේ ෆ්ලෙක්සිබල් හෝස් එකක් තියෙන ඕන විදිහට එහෙම කරන්න පුළුවන්. හරිද? ඒක බිමින් තියාගෙන නම් එහෙම නැත්නම් අතේ උස්සයන්න පුළුවන් නම් එහෙම මේක ප්‍රමාණයෙන් විශාල වෙනකොට එහෙම අතේ උස්සයන කරන්න බෑ බිම තියාගෙන තමයි කරන්න වෙන්නේ. හරි? මේ කොහොම හරි ගිනි මූලය අල්ලලා අර කෝණික හැඩය පවත්වලා අපි මෙන්න මේ හැන්ඩල් එක ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ආකාරයට මේක ඇතුලේ තියෙන ද්‍රව්‍ය ඉවතට එනවා, ගින්නට වැටෙනවා, ගින්න නිවෙන්න බලනවා. කාබන් ඩයොක්සයිඩ් නම් වායුවක් වගේ, පෙන ගිනි නිවනයක් නම් පෙන වගේ, වතුර නම් ඇත්තටම වතුර.
හරිද? මේ ආදී විදියට chemical dry powder නම් කුඩා සුදු පාට. ක්‍රියාත්මක වෙලා මේක කින්න නිවෙන්න බලනවා. හරිද? මේ වගේ මහා විශාල ප්‍රමාණයක් නැහැ, පොඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ගිනි නිවෙන උපකරණය ක්‍රියාත්මක කරන්න අපි පාවිච්චි කරන ක්‍රමයට PAS ක්‍රමය කියලා කියනවා. How to use fire extinguishers. PAS. PASS. මොකද PAS කියන්නේ? ඉස්සරහම අර පින්නේ ගලවන්න ඕනේ. ඒකට අපි කියනවා pull. ඒ කියන්නේ මොකද්ද? මං කිව්වේ අර නැනිස එහෙම නැත්නම් අර කේතු ජින්නාකාර කොටස අපි ඒම් කරන්න ඕනේ. කොහෙටද? ගිනි මූලෙට. පෙන්ලා තියෙන ගිනි මූලෙට. ඊට පස්සේ ස්ක්වී කියන්නේ අරක ඔබනවා. හරිද? ඔබලා නිකන් ඔහෙ ඔබාගෙන ඉන්නේ නැහැ. හරිද? ඔහෙ ඔබාගෙන ඉන්නේ නැහැ. මේක නිකන් සිග්සැග් ක්‍රමයට ස්වෙප් කරනවා මේ. ස්වෙප් කරනවා. මෙහෙම. මේ දෙපැත්තට ගන්නවා. දැන් වේව් එකක් හැදෙනවා වගේ ගින්නට. මේ නිකන් ඔබාගෙන පන්රැල් වගේ බලන් හිටියට වැඩක් නැහැ. ඩබල් S. හරිද? ස්කියු කියන්නේ ඒක ඔබලා මිරිකලා අල්ලනවා. හරිද? ස්වෙප් කියන්නේ දෙපැත්තට වරනවා. වටේ. ආ ටැංකිය පිටින් වරන්න ඕනේ නැහැ. හරිද? වටේ ෆ්ලෙක්සිබල් නේ. එතකොට මෙන්න මේ පාස් කියන ක්‍රමේ භාවිතා කරලා තමයි අපි සාමාන්‍යයෙන් ගිනි නිවීම උපකරණයක් ක්‍රියාත්මක කරන්නේ. ඒ අදහස දෙන්න තමයි මේ පාස් කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට ඔයාලට යම් හෝ අදහසක් දැන් එනවා ප්‍රායෝගිකව භාවිතා කරලා නැති වුණාට ගිනි නිවීම උපකරණයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. පාස්. හරි? ගිනි නිවීම උපකරණය ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඔබ ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. නැත්නම් ෆයර් ටීම් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබලාගේ ආයතනයේ ගිනි නිවීම උපකරණයක් ඔබ ස්ථානගත කරනවා නම් අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ. සියලු දෙනාගේ ඇස ගැටෙන ස්ථානයක තැබිය යුතුය. උපකරණයට පහසුවෙන් ළඟා විය හැකි විය යුතුය. උපකරණයේ පහසුවෙන් ආධාරකයෙන් ගලවා ගත හැකි විය යුතුය. ආදී කරුණු කීපයක් මම ඔයාලට පැහැදිලි කරලා දාලා තියෙනවා. දැන් ඔයාලා වුණත් දැකලා ඉතින් සමාහයට ඔය පෙට්‍රල් ෂෙඩ් එකකට වගේ ගියොත් බලන්න මේ බිත්ති වල හැං කරලා තියෙනවා මේ ෆයර් එක්ස්ටින්ගියුෂර්ස්. මොකටද? සියලු දෙනාගේ ඇස ගැටෙන ස්ථානයක්. හරිද? හංගලා කාමරේ දාලා ඉබි අතුරු දාලා නැහැ. ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට නෙමෙයි අත්‍තරම නැහැ. එහෙම තිබ්බට වැඩක් නැහැ නේද? ඒ වගේ මේ උපකරණේ ඕන කෙනෙක්ට ළඟා වෙන්න පුළුවන්. අපිට උනත් ළඟට යන්න පුළුවන් ඒවා. මේවයි කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම බැරි වෙලාවත් හදිසි අවස්ථාවක් වුණොත් ඒ උපකරණේ පහසුවෙන් ආධාරකයෙන් ගලවාගෙන එන්න හැකියාව තියෙන විදිහට ඒ පහසුකම් සලසලා තියෙනවා. හැං කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගිනි නිවීම උපකරණයක් අපි සාමාන්‍යයෙන් ස්ථාපනය කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඔතනින් ගින්න කියන කතාව අවසන් වෙනවා. ඔය පුතාලට මේ දක්වා කියලා දුන්න දේවල් වල මොනවා හරි ගැටලු තැනක්, අමාරු තැනක්, අපහසු තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. පැහැදිලිද? වේගවත් වැඩිද? තේරුම් නැද්ද? මොකද කියන්නේ? ඔය පුතාලගේ අදහස මොකද? අවුලක් නැද්ද? තේරුණා. අනිත් පුතා පැහැදිලි. හරි. අපි එහෙනම් හදිසි අනතුරු කියන කොටසට යමු. හරි? හදිසි අනතුරු. විවිධාකාර වැඩ පරිශ්‍රවල අනුව ගොඩනගාගත් අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රමිකයන් අවශ්‍ය ප්‍රමාණ වලින් එම ආයතනවල සේවයට බඳවාගෙන ඇත. එම ආයතනයේ මගින් තම අපේක්ෂාවන්ට ගැලපෙන පුහුණු සේවකයින් මෙන්ම ආධුනික සේවකයින්ද මේ අනුව සේවයට යොදවා ගැනීම සිදු වේ. ඒ ලෙස අවශ්‍ය ස්ථානවලදී පද්ධතියට අවශ්‍ය පරිදි සේවකයන් පුහුණු වීම වල හා දැනුවත්භාවයේ යාවත්කාලින කිරීමද සිදු කරනු ලබයි. අපි දැන් මේ කතා කරන්න යන්නේ හදිසි අනතුරු කියන කතාව. හදිසි අනතුරු ඇති වෙන්නේ නිකන් ඔය ගෙදර හිටියර නෙමෙයි. වැඩ බිමකදී. ගොඩක් වෙලාවට. ගෙදර ඉන්න වෙලාවේදී හදිසි අනතුරු ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් අපේ මේ පාඩම වැඩි වශයෙන් අපි ඔමු කරන්නේ වැඩබිම් පරිසරයකදී අපිට හදිසි අනතුරු ඇති වෙයි කියන දේ මූලික කරගෙන. ඕන තැනකදී හදිසි අනතුරක් ඇති වෙන්න පුළුවන් ඈ. එතකොට වැඩබිම් පරිසරයට සාමාන්‍යයෙන් පුද්ගලයෝ සේවකයෝ එකතු කරගන්නේ ඒ සේවා අවශ්‍යතාවය මත. සේවා අවශ්‍යතාවය මත පුද්ගලයෝ එකතු කරගන්නකොට සමහර අයට
වෘත්තීමේ දැනුමක් තියෙන කට්ටිය එහෙම නැත්නම් සේවයේ පිට කලින් අත්දැකීම් ලැබලා නිරත වෙලා සිටපු කට්ටිය සේවාවට බඳව ගන්නවා වගේම ආධුනික සේවකයින්ද ඒ අවශ්‍යතාවය මත බඳව ගැනීම සිදු කරනවා සේවා ස්ථාන. එහෙම සේවා ස්ථානයේම ආධුනිකයින් බඳවා ගත්තත් අලුත් සේවකයෝ බඳවා ගත්තත් කවුරු බඳවා ගත්තත් සාමාන්‍යයෙන් ඒ ආයතනයට අනුගත වීම සඳහා ඔවුන්ට පුහුණු වීම දැනුවත් වීම ඔවුන්ගේ ආයතනයට අනුව යාවත් කාල වීම සිදු කරනු ලබනවා. හරිද? ඇයි එහෙම සිදු කරනු ලබන්නේ? අපි දන්නේවත් නැතුව සමහර වෙලාවල් වලට පාලනය කළ නොහැකි තත්ත්ව සිදු වෙන්න පුළුවන්. ඒ පද්ධතිය තුල. ඒ ආයතනය තුල. උදාහරණයක් විදිහට උදාහරණ කීපයක් මම මේක දාලා තියෙනවා. පද්ධතියේ සිදුවන කිසියම් බිඳ වැටීමක්. එක්ක විදුලිය බිඳ වැටීමක්. එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් කඩා යන වැටීමක්. යන්ත්‍රයක බිඳ වැටීමක්. එහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි පාලනය කරන්නේ පාලනය කරන්නේ නැතුව ඉබේම වෙනවා. ඒ වගේම අනාරක්ෂිතභාවයක්. වාහනයක් මැෂින් එකක් කැරක් ඉන්නවා ගාඩ් එකක් ගැලවිලා යනවා අනාරක්ෂිතභාවයක් තියෙනවා. අපරීක්ෂාකාරී බවක්. සමහර කට්ටිය වැඩ කරන්නේම සමහරට මේ ෆෑන් ගාඩ් අරවම අයින් කරලා මෝටර එක. අපරීක්ෂාකාරී බව. එහෙම නැත්නම් ඉහළක ඉඳන් වැඩ කරනවා සේෆ්ටි බෙල්ට් එකක් වම්මනවන්නේ නැතුව. අපරීක්ෂාකාරී බව. සමහර ආයතන තියෙනවා ශ්‍රමිකයින්ගෙන් වැඩ මරාගෙන ගන්න. ශ්‍රමිකයින්ගෙන්. මිනිස්සුද කියලා හිතන්නේවත් නැතුව. හරිද? සමහරට පැය 8ට වැඩ කරන්න ආවම පැය 12ක් ඉවරලා පැය 16ක් ඉවරලා සමහරට පැය 24ක් ඉවරලා යන්න වෙන වෙලාවල් තියෙනවා. එහෙම වුණාම ශ්‍රමිකයන් පුදුම විදියට විඩා වෙන්නේ. ඒ වගේ අවස්ථා අපිට පාලනය කරන්න අමාරුයි. යමකගේ හටගන්නා මානසික ආතතියක් මොන හරි පෞද්ගලික ගැටලුවක් ඇති වුණොත් හරිද? ළඟම සමීපතේ මේ කවුරු හරි නැති වෙනවා. හදිසි රෝගාබාධයකටපත් වෙනවා. අනතුරකටපත් වෙනවා. ඒ වගේ දෙයක් නිසා සමහරට සේවකයා මානසික ආතතියකටපත් වෙනවා. යාවත් කාලීන කළ යුතු උපකරණ පද්ධතිය ආදී නියමිත වේලාවට යාවත් කාලීන නොකර ඉන්නේ. සමහර යන්ත්‍ර සූත්‍ර තියෙනවා කපායන යනකොට මෝහත ගෙවෙනවා. ඉතින් ඒක කාලයක් ගෑමෙන් ඒක මෝහත ගෙවුනාන් පස්සේ මෝහත් තියන්න ඕනේ සාමාන්‍යයෙන් සතියෙන් සතිය හරි මාසෙන් මාසෙ හරි නිෂ්පාදන ඒකක ගාණෙන් හරි. නමුත් එහෙම නොකර හිටියොත් මොකද වෙන්නේ? ඒක යාවත් කාලීන කරලා නැහැ. තවත් වෙන්න පුළුවන් ඔය කොච්චර කිව්වම් අපි මිනිස්සුනේ සමහර මහා අමන මිනිස්සු එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම කඩාකප්පල්කාරී මිනිස්සු ඉන්න පුළුවන්. එහෙම පුජ්‍යලේ හිටියොත් එවැනි අවස්ථා සමහර වෙලාවල වලට අපිට ඍජුව පාලනය කරන්න බෑ. මෙන්න මේ වගේ පාලනය කළ නොහැකි තත්ත්ව වැඩබිම් පරිසරයක සිදුවෙන්න ගත්තොත් අපිට මේක අවදානමක් මේක ක්‍රියාත්මක වුණ ගමන් ඒක මොකද්ද මේක උවදුරක් ක්‍රියාත්මක වුණ ගමන් ඒක අවදානමක් ඒ අවදානම වැරදි පැත්තට සිද්ධ වුණොත් අනිවාර්යෙන් අනතුරක් ඇති වෙලා තමයි නතර වෙන්නේ හරිද ඒ වගේ අවස්ථාවන් එතකොට අනතුරකට අතවැනීමක් කියලා අපිට කියන්න පුළුවන් මොන අනතුරක්ද ඒක හදිස්සියේ සිදුවන අනතුරක් ඇයි අපිට පාලනය කරන්න බැරි අවස්ථාවක තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් හදිසි අනතුර මෙහෙමම නිර්වචනය කරන්න කියලා නෑ. ඔය කියපු කාරණාත් එක්ක ගොනු කරලා අපිට මෙහෙම පොඩි නිර්වචනයකට යන්න පුළුවන්. නොසිතූ නොපැතූ අවස්ථාවක අපි කොයි වෙලාවත් හිතන්නෙත් නෑ. අපි කොයි වෙලාවක පතන්නේවත් නෑ මේ වගේ දෙයක් වෙන්න කියලා. යම්කිසි හේතුවක් හෝ හේතු එකක් වෙන්න පුළුවන් ගණනාවක් වෙන්න පුළුවන්. නිසා සිදුවන සිදුවීම් හදිසි ආපදා තත්ත්ව හදිසි අනතුරු වශයෙන් හඳුන්වන බැවින් එවැනි අවස්ථාවකදී මුහුණ දීමට හැකිවනසේ සේවකයින් ශ්‍රමිකයින් පුරුදු පුහුණු කර දැනුවත් භාවයන් ලබා දිය යුතුය. ඒතොර හදිසි අනතුරක් කියන්නේ නොසිතූ නොපැතූ අවස්ථාවක මේ සිදුවන සිදුවීමක්. එහෙම කියලා අපිට එකෙන් ගැලවිලා පැත්තකට වෙලා අතපිය දාගෙන ඉන්න බෑ. එහෙම හදිසි අනතුරු වෙනවායයි කියලා උපකල්පනය කරලා ආයතනයේ වැඩ කරන සේවකයින් හැම වෙලාවෙම පුරුදු පුහුණු කරලා දැනුවත් කරලා තියාගත යුතුයි. ඒ සඳහා අපි මොනවද ගන්න ක්‍රියාමාර්ග හදිසි අනතුරු ඇති වුණොත්? හදිසි අනතුරු සිදුවීමට ඇති ඉඩ ප්‍රස්තාව වළක්වාලීම පිළිබඳව දැනුවත් කරනවා.
ඇතිවිය හැකි හෝ සිදු වූ හදිසි අනතුරක් පිළිබඳව ආයතන ප්‍රධානීන් හා අංශ ප්‍රධානීන් දැනුවත් කරනවා. හදිසි අනතුරක් සිදු වීට ඊට මුහුණ දෙන අන්දම පිළිබඳව ඔවුන් දැනුවත් කරනවා. හදිසි අනතුරකදී පුද්ගලයාට හානියක් සිදු වුවොත් ඔවුන් මුදවා ගන්න ආකාරය පිළිබඳව දැනුවත් කරනවා. අනතුරේ ස්වභාවය අනුව ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳව දැනුවත් කරනවා. අනතුරට පත්වන පුද්ගලයාට ප්‍රථමාධාර දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුවත් කරනවා. මේ ආදී විදිහට ශ්‍රමිකයින් හැමෝටම වගේ ආයතනයක වැඩ කරනකොට වැඩබිම් පරිසරයක් තුළ ඔවුන්ට දැනුවත් වීමක් ලබා දෙනවා. කිසියම් අවබෝධයක් ලබා දෙනවා. හරිද? ඔවුන්ට පුහුණුවක් ලබා දීම සිදු කරනවා. හරිද? ඒතර හදිසි අනතුරක් හා සම්බන්ධව ඔන්න ඔය කියන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක විය යුතුයි ආයතනයක. තවදුරටත් කියනවා හදිසි අනතුරු සිදුවීමට බොහෝ විට පුද්ගලයන් පවතින නොසැලකිල්ල අතපසු වීම හා සැලසුම් වල පවතින දෝෂද සමහර ලාලවට බලපානවා. හරිද? මෙලෙස ඇතිවන ආපදා බොහෝමයක් වළක්වා ගැනීමට හැකිව තිබුණු බව සිදු සමහර සිද්ධි දෙස විමර්ශනාත්මකව බලන කලපෙණී යයි. සමහර හදිසි අනතුරු තියෙනවා අපිට කලින් වළක්වා ගන්න තිබ්බා මේකට ක්‍රියාමාර්ග ගත්තා නම් දැනුවත් වුණා නම් මේක හරියට විමර්ශනයකින් කටයුතු කරා නම් කියලා. ඒක හැබැයි වුණාට පස්සේ ඒක ගැන කියලා වැඩක් නැහැ. ඒ නිසා හදිසි අනතුරු මොන හරි දෙයක් දකින්නවා නම් අනාගතයේදී වේවි කියලා උපකල්පනයක් තියෙනවා නම් ඒකට පිළියම් කල් තියා යෙදිය යුතුයි. හරිද? අර උවදුරු කල්පනාකරණය කියන එකක් එහෙම අපි කලින් කතා කරේ. ඒ ඉතින් අනතුරු නොවෙන්න වග බලා ගැනීමක් තමයි. ඒකත් කර්මාන්ත තුල සිදු කළ යුතු දෙයක්. මේ නිසා අනතුරු ඇති වේ අනුමානය කරන හේතු සොයා බලා පූර්ව සංවිධාන කටයුතු කිරීම ඉතා වැදගත්. එසේම අනතුරු පිළිබඳව අනතුරු සිදුවිය හැකි අන්දම පිළිබඳව ශ්‍රමිකයින්ව දැනුවත් කිරීම, අවශ්‍ය පාසුකම් සැලසීම, හෝ නීති රීති පද්ධති ක්‍රියාත්මක කිරීම හෝ මේ සියල් කිරීම මගින් අනතුරු වළක්වා ගැනීමට හැකි වනු ඇත. එහෙනම් හදිසි අනතුරු වළක්වා ගන්න අපිට විවිධ ක්‍රියාමාර්ග ගන්න වෙයි. ඒ අතර ශ්‍රමිකයින් දැනුවත් කිරීම කරන්න වෙයි. ඔවුන්ට අවශ්‍ය පාසුකම් නිසි ලෙස ලබා දෙන්න සිද්ධ වෙයි. ඔය මොනවත් නැතුව අර සමහර පුජ්‍යලයෝ අපිට නීති රීති දාලා නීති පද්ධතියකට ගොනු කරලා ක්‍රියාත්මක කරවන්න සිද්ධ වෙයි. සමහර විට මේවායින් එකක් දෙකක් ක්‍රියාත්මක කරන්න වෙයි. එහෙම නැත්නම් මේ සියල්ලම ක්‍රියාත්මක කරන්න වෙයි. එහෙම ක්‍රියාත්මක කළා හරි අපි අනතුරු වළක්වා ගත යුතුයි. හරි? හදිසි අනතුරු යටතේ ඔන්න ඔය කියන කාරණා අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා හදිසි අනතුරු ඇතිවීමට බලපා හැකි පුජ්‍යල ක්‍රියාකාරකම් මොනවද කියලා. එකක් දෙකක් කිව්වොත් ආරක්ෂා රහිත වැඩ පරිසරයක වැඩ කරනවා. එතකොට හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. ආරක්ෂිත ඇඳුම් පැළඳුම් භාවිතා නොකර ඉන්නේ. හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. දෝෂයිත ආයුධ උපකරණ භාවිතා කරනවා. හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. අනතුරුදායක දේශ ද්‍රව්‍ය පරිහරණය කරනවා. හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. ආරක්ෂක උපකරණ නොපළඳී සිටිනවා. හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. මේ ආදී විදිහට වැරදි ඉරියව් වලින් වැඩ කරනවා. ඒත් හදිසි අනතුරු ඇති වෙනවා. මෙහෙම ගොඩක් හදිසි අනතුරු ඇතිවීමට බලපෑකි පුජ්‍යල ක්‍රියාකාරකම් තියෙනවා. හරි? ඉතින් මේ මහත්ය හරියට අඳුන ගන්න ඕනේ වැඩබිම් පරිසරයක වැඩ කරනකොට.